පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකට. ගොඩක් කාලෙකින් පස්සේ මම වීඩියෝ එකක් කරන්න හිතුවා. ඕගොල්ලෝ අමාරුයි කියපු ගණන් පාඩමක් ගැන. අද මම ඔයගොල්ලෝ කතා කරන්න යන්නේ වෘත්තයක පරිධිය කියන මාතෘකාව ගැන. ප්‍රශ්න 12. ඒ පාඩම කවර වෙන විදිහට මම ප්‍රශ්න 12ක් එතනින් තෝරගත්තා. හරි. ඔයගොල්ලන්ට ගොඩක් අමාරුයි නම් මේ පාඩම අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටි ලයික් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න මේ වීඩියෝ එක හොඳ නම්. ඒ වගේම subscribe කරන්න. එහෙනම් අපි පටන් ගමු අපේ වීඩියෝ එක. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තා. ඔයගොල්ලන්ගේ 18 එක අභ්‍යාසයේ තියෙන මම මෙතන ලියන්න දැන් ප්‍රශ්නේ අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක පරිධිය හොයන්න. මම මේ ගමන්ම ඔයගොල්ලන්ට මේ ගැන මේ පාඩම ගැන කියන්නම්. අරය සෙන්ටිමීටර් 7ක් වෙන වෘත්තයක මේ පරිධිය හොයන්න කියලා තමයි කියන්නේ. හරි. මේක මම පටන් ගන්න කලින් මේක ගාන හදන්න කලින් මම මෙහෙම කියන්නම්. හරි. දැන් මේ වගේ R අංගයක් තියෙනවා මෙන්න මෙතනදී. හරි. R මෙතනදී අපිට අවශ්‍ය වෙන සංකේත ටිකක් තියෙනවා අකුරු ටික R B C කියන අකුරු ටික සහ මෙන්න මේ ලකුණ. හරි. මොකද්ද මේ R කියන්නේ? R කියලා අපි කෙටියෙන් සඳහන් කරනවා R කියලා අරයට. අරය කියන්නේ දැන් මේ වෘත්තයක් ඇඳලා කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ වෘත්තය මතට යන දුර. කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මතට යන දුර අපි කියනවා අරය කියලා. R විදිහට අපි හඳුන්වන්නේ අරය. ඊට පස්සේ D කියලා අපි හඳුන්වනවා මේ වෘත්තය මත ඉඳලා අරය කේන්ද්‍රය හරහා අනිත් පැත්තට යන එකට අපි කියනවා විස්කම්භය කියලා. D කියලා අපි හඳුන්වන්නේ විස්කම්භය. හරි. ඊට පස්සේ C කියන්නේ මොකද්ද? C කියලා අපි හඳුන්වනවා පරිධිය. එහෙම නැත්නම් පරිමිතියට. පරිධිය එහෙම නැත්නම් පරිමිතිය අපි හඳුන්වනවා විස්කම්භය කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ අකුර මොකද්ද? මේ ලකුණ මොකද්ද අපි හඳුන්වන්නේ? මෙන්න මෙහෙම අදින විදිහට හොඳට බලා ගන්න. මෙන්න මෙහෙම යටින් මෙහෙම ත්‍රිකෝණයක් වගේ ඇඳලා උඩින් මෙහෙම එකක් දැම්මා. මේක අපි කියනවා phi කියලා. phi කියන්නේ මොකද්ද? දැන් මේ වෘත්තයක් හදද්දී අපි යොදා ගන්න සූත්‍රයට යොදා ගන්න එක ලකුණක් තමයි. මේක වැදගත් ලකුණක්. ඒ තමයි phi කියලා කියන්නේ. මේක මම කෙටියෙන් ලිව්වා phi කියලා තමයි අපි ලියන්නේ. හරි. ඊට පස්සේ දැන් මේ ටිකෙන් තමයි අපි මේ සූත්‍රය ගොඩනගා ගන්න ඕනේ. දැන් මම එකක් උදාහරණයක් කියන මේක අපි පොඩ්ඩක් පස්සට දාමු. මෙන්න මේ විදිහට. මේක ඔක්කොම දැන් අපි ගත්තොත් එක වෘත්තයක් තියලා අපි අරය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ C සමානයි 5 2 5 R කියන එක. දැන් මේ සූත්‍රය පාවිච්චි කරනවා. මම මේ C කියලා ලිව්වේ මොකද්ද? පරිමිතිය. පරිධිය. එහෙම නැත්නම් පරිධිය කියලා අපි කියනවා. පරිධියට මම කෙටි කරලා C කියලා දාගත්තා. 2 කියන එක මම මෙහෙම කියනවා. දැන් අපි යම්කිසි වෘත්තයක අරය දීලා අපි ඒකේ වෘත්තේ පරිධිය හොයනවා නම් ඒකට අපි කියනවා ඒකට අපි යොදා ගන්නවා සූත්‍රයක් මෙන්න මේ විදිහට. ඒ තමයි අරය දීලා තිබ්බොත් මම මෙහෙම ලියන්නම්. ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ අච්චු පොතේත් ඒක තියෙනවා. තව විස්තරාත්මකව මම මෙහෙම කෙටියෙන් කියන්නේ අරය කියනවා සූත්‍රය තමයි අරය හොයද්දි සූත්‍රය තමයි අරය දීලා තියෙද්දි 2 5 R කියලා කියන්නේ. ඊට පස්සේ අපිට විස්කම්භය දීලා අපෙන් අහන්න පුළුවන් මේකේ පරිධිය හොයන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේක. ඒකට පාවිච්චි කරන සූත්‍රය තමයි 5D කියලා කියන්නේ. හරි. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ මම ඒක දැන් යොදා ගන්න. පළවෙනි ප්‍රශ්න අපිට දීලා තියෙනවා අරය කීයක් වෙනද? අරය සෙන්ටිමීටර් 7ක් වෙන වෘත්තයක පරිධිය හොයන්න කියලා. දැන් ඒකට මේක කොහොමද මම සූත්‍රය ගොඩනගාගන්නේ? C සමානයි අරය දීලා තියෙන අපි යොදන සමීකරණ සූත්‍රය තමයි 2 5 R කියලා කියන්නේ. හරිද? මේක තමයි මේ අරය දීලා තිබ්බොත් අපි දාන සූත්‍රය. හරි. දැන් මේක අපි සුළු කරගමුකෝ. C සමානයි 2 5 R. මේකට දැන් අපි ආදේශ කරනවා මෙන්න මේ තියෙන එක. ඒ කියන්නේ 2 දෙක අපි එහෙමම ලියනවා. දෙක ගුණ කිරීම. මේ දෙක අතර තියෙන කාරණා තමයි ගුණ කිරීම. මේ 5 වලින් මම මෙතන කිව්වේ නෑ. 5 වලින් අපි
අදහස් කරන එක ඉලක්කමක්. ඒ තමයි 22න් 7. ඒක නියතයක්. ඒ කියන්නේ මේ 5 කියන වචනේ කොහේ හරිවා දැක්කොත් ඒකට ආදේශ කරන්න කිව්වොත් මොකක් හරි අනිවාර්යයෙන්ම ආදේශ කරන්න ඕනේ 7න් 22 කියන එක. හරිද? ඒ තමයි 7න් 22. හරි. ඒක නියතයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපි හොයාගෙන තියෙන එක පයිතකල සිසේ හොයාගත්ත එක නියතයක් තමයි ඒක. ඊට පස්සේ මේක ගුණ කිරීම r කියලා අපි අදහස් කරා අරයට. අරය අපිට දීලා තියෙනවානේ 7 සෙන්ටිමීටර. එතකොට අන්න ඒ විදිහට තමයි අපි සූත්‍රය මෙහෙම ආදේශ කරලා ගොඩනගා ගන්න. ඊට පස්සේ මේක දැන් සුළු කරද්දි මම කියනවා මේ 7 කැපෙනවා. ඊට පස්සේ දෙවරක් 22කට තමයි අපි බලන්න ඕනේ. දෙවරක් 22 44යි. අනිවාර්යෙන් අපි ඒකකයක් දාන්න ඕනේ මේ ගණන් වලදී. සෙන්ටිමීටර. හරි. ඔන්න ඔක තමයි අපේ පළවෙනි ගානට උත්තරේ. ඒ කියන්නේ අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක පරිධිය සමානයි 44යි සෙන්ටිමීටර. හරි. අපි අපේ දෙවෙනි ගාන මම තෝරගත්ත හදන්න. අපි බලමු මුලින්ම ඒ ගාන මොකක්ද කියලා. හරි. මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. අර 5 වලින් කියන්නේ මොකක්ද කියලා. ඒක හැම ගානකටම මගේ අමුතු උදව් වෙයි. ඊට පස්සේ විශ්කම්භය අපි දෙවෙනි ගාන තමයි මම තෝරගත්ත විශ්කම්භය මීටර් 21ක් වෙන වෘත්තයක. ඒ කියන්නේ විශ්කම්භය මම මේ කටුවට ලියන්නේ. විශ්කම්භය කීයද? මීටර් 21ක් වෙන වෘත්තයක පරිධිය හොයන්න කියලා අපිට කියනවා. දැන් මෙතන තියෙන්නේ අරය නෙමෙයි විශ්කම්භය දීලා තියෙන්නේ අපිට. විශ්කම්භය දීලා තියෙද්දි අපි යොදා ගන්න සූත්‍රය මොකද්ද? C සමානයි විශ්කම්භය දෙද්දි 5D කියන සූත්‍රය අපි යොදා ගන්නවා. ඊට පස්සේ දැන් මේකට තමයි අපි ආදේශ කරන්න ඕනේ. මොනවාද? C සමානයි 5 වලට අපිට මම කියවනේ හැමතිස්සෙම අපි යොදාගන්නේ 7 22 කියන සූත්‍රයක නියතයක්. මේ නියතය තමයි අපි යොදාගන්නේ. ගුණ කිරීම D වලට අපිට ආදේශ කරන්න කියනවා 21. දැන් බලන්නකො අපිට ලේසියෙන් සුළු කරගන්න. 7ට 7 ඒවා 1යි 21ට 3යි. දැන් අපිට තියෙන්නේ 22 ගුණ කරන්න 3. කීයද? 66 කියලා අපිට උත්තරේ එනවා. අපි ඒකකේ දාන්න ඕනේ මීටර් කියලා. හරි. ඔන්න ඕක තමයි දෙවනි ගානට ආපු උත්තරේ. දැන් ඔයගොල්ලෝ ඉතුරු ගණන් ටික මාත් එක්ක මේ වීඩියෝ එක පෝස්ට් කරලා මම මේ ගාන දැම්මහම මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඒ ගාන හදලා හරිනම් හරිද කියලා බලන්න මේ වීඩියෝ එක ආයෙත් බලන්න. හරි. අපි එන ආයෙත් තුන්වෙනි ගාන හදමු. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඒ ගාන හදලා ආයෙ මේ වීඩියෝ එක බලන්න මේ ගාන හරිද කියලා. හරි. ඊළඟ ගාන අපිට දීලා තියෙනවා තුන්වෙනි ගාන. අරය 10.5 සෙන්ටිමීටර වන වෘත්තයක්. ඒ කියන්නේ අරය සමානයි 10.5 වන වෘත්තයක පරිධිය හොයන්න කියලා. හරි. දැන් එහෙනම් ඔයගොල්ලෝ මේක තනියෙන් මේ වීඩියෝ එක පුළුවන් නම් පෝස්ට් කරලා තනියෙන් හදලා මේ වීඩියෝ එක බලන්න. හරි. මම මේ ගමන හදාගෙන යනවා. අරය කියන්නේ අපි යොදාගන්නේ 25R කියන සූත්‍රය තමයි අපි යොදාගන්නේ. හරි. කොහොමද? C සමානයි 2 5 R කියන සූත්‍රය. හරි. දැන් මේකට ආදේශ කරද්දී C සමානයි 2 ගුණ කිරීම 7 22 5 වලට අපි ආදේශ කරන්නේ 7 22 ගුණ කිරීම R වලට අපිට දීලා තියෙනවා 10.5. හරි. දැන් මේ ගාන හදද්දී මේ ගාන පොඩි දෙයක් තියෙනවා. බලන්නකො 10.5 7 ඒවා නැහැ. ඒත් අපි බලන්න ඕනේ මේ දෙන්නටම අස්සේ තියෙනවා මේ දෙන්නටම පොදු වෙච්ච එක ගාන. බලන්නකො 3.5 දෙපාරක් එකතු වෙලා හැදෙන ගාන තමයි 7 කියලා කියන්නේ. 3 5යි 10යි එකක් ඉතුරුයි 3 6යි 1යි 7යි. දැන් බලන්නකො මේ 7 හැදෙන්න මේ වගේ දෙකක් ඕන වෙලා තියෙන. කියන්නේ 3.5ව දෙකක් 7 හැදෙන්න තියෙනවා. ඒ වගේ මේ 10.5ට තියෙනවා මේ 3.5 ඒවා බලන්න. දැන් මේ 7යිනේ. ඒකට තව 3.5ක් එකතු කරාම 0.5යි 5යි ඊට පස්සේ මෙතන දශම දීලා තියාගෙන 7යි 3යි 10 කියලා එනවා. දැන් බලන්න මේ උත්තරේ හැදිලා තියෙනවා. ඒ කියන්නේ 3.5 ඒවා දෙකක් 7 වුණා. ඒකට තව 3.5 එකතු කරාම 10.5 වුණා. දැන් බලන්න මේකේ සම්බන්ධයක් තියෙනවනේ. ඒ කියන්නේ 7ට 3.5 ඒවා දෙකක් තියෙනවා. මේ බලන්නකො 4ට 3.5 ඒවා දෙකක් ආවම අපිට 7 එනවා. එතකොට අපි දන්නවා මේ දෙකට තියෙන්නේ 3.5 ඒවා දෙකක්. ඊට පස්සේ අපි බලන්න ඕනේ 10.5ට
කීයක් තියෙනවද? 10.5ට 3.5ේම 1යි 2යි 3ක් තියෙනවා. බලන්නකෝ. 3.5 3.5 7යි 7.0 3.5යි 10 කියලා අපිට උත්තරේ එනවා. එතකොට මෙතෙන්ට එන්නේ 3. දැන් බලන්න මේක සුළු කරන්න පුළුවන්ද කියලා. මෙතන දැන් 7 නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ 2. ඊට පස්සේ මෙතන තියෙන 10.5 නෙමෙයි. මෙතන තියෙන්නේ 3. අපි මොකද අර 3.5 දාලා මේක කපාගෙන සුළු කරගත්තා. දැන් බලන්නකෝ මේ දෙකට මේ දෙක කැපෙනවා. ඊට පස්සේ 3 වරක් 22ට අපි ගාන හදන්න වෙනවා. කීයද 66යි කියලා අපිට ආයෙත් උත්තරේ එනවා සෙන්ටිමීටර්. හරි බලන්න ඔයාලට ආපු උත්තරේ හරිද කියලා. හරිනම් ලොකු හරියක් දාගන්න. හරි ඊළඟට අපි බලමු 4 වෙනි ගාන හදලා. මම මේක මකන්නම්. හරි 4 වෙනි ගාන අපිට දීලා තියෙන්නේ විශ්කම්භය 17යි 17න් දෙකෙන් 17යි දෙකෙන් එක කියන ගාන. මම මෙහෙම ලියන්නම්. විශ්කම්භය සමානයි 17යි දෙකෙන් එක කියන ගාන තමයි අපිට හදන්න තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක පෝස් කරලා ඔයාලට පුළුවන් නම් මේ ගාන හදලා ආයෙත් මේ වීඩියෝ එක බලන්න. හරි. මේකට යොදාගන්න සූත්‍රය මොකද්ද? C සමානයි අපි යොදා ගන්නවා විශ්කම්භය දීලා තියෙද්දි phi d කියන සූත්‍රය. හරි. දැන් බලන්න මේක සුළු කරලා C සමානයි මේකට ආදේශ කරගද්දී 7න් 22 5 වලට ආදේශ කරනවා ගුණ කරනවා D වලට මොකද්ද 17යි 2න් 1. හරි දැන් මෙතනදී අපිට සුළු කරගැනීමේ ප්‍රශ්නයක් වෙනවා 7ට මේක බෙදන්න බෑ මේ කැපෙන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ මෙතන තියෙන මිශ්‍ර භාගයක්නේ මේක අපි විෂම භාගයක් කරගන්නවා. කොහොමද මේක විෂම භාගයක් කරගන්නේ? බලන්නකෝ දෙවරක් 17 කීයද? අපිට එනවා 34ක් කියලා. ඊට පස්සේ 34යි මෙන්න මෙතන උඩ තියෙන එක එකතු කරනම 35යි. දැන් මම මේ මොකද කරේ? මේ තියෙන මිශ්‍ර භාගය විෂම භාගයක් කරගත්තා. යට දාන්න ඕනේ 2. හරි. දැන් එතකොට අපි ඊළඟට ලියා ගන්නවා C සමානයි 22 7න් 22 ගුණ කිරීම 2න් 35 කියන විදිහට. මොකද අපි මේක දැන් අයින් කරලා විෂම භාගයක් කරගත්තා. විෂම භාගයක් කරන්නේ කොහොමද? දෙවර මේක මේ කියන්නේ මේ දෙවරක් 17 දෙකෙන් ගුණ කරලා මේකට එකක් එන. ඒ එන උත්තරේට එකක් එකතු කරනවා. අපිට මේක විෂම භාගයක් කරගන්න පුළුවන්. ඒක අපි අටවසරේදී ඉගෙන ගත්තා. ඊට පස්සේ මේක සුළු කරගනිද්දී අපි බලනවා 4 7 1යි 35ට 7 5යි. හරි. ඊට පස්සේ 22ට 2 ඒවා 2ට 2 1යි 22ට 2 ඒවා 11ක් කියලා අපිට එනවා. ඊට පස්සේ 11 වරක් 5 කීයද? අපිට එනවා 55ක් කියලා. උත්තරේ 55යි. ඒකක අපි දාලා නැහැ. ඒකක අපි දාන්න ඕනේ මීටර් කියලා. හරි. මෙන්න මේක තමයි අපේ 4 වෙනි ගානට උත්තරේ වෙන්නේ. හරි. ඊළඟට අපි පොඩ්ඩක් ලොකු ගණන් හදන්නේ කියන්නේ වෙනස් ගණන්. අපිට රූප දීලා මේ රූපේ පරිවිදිය හොයන්න කියලා දෙනවා. අන්න ඒ වගේ ගණන් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි බලමුකෝ මෙන්න මෙහෙම රූපයක් තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම අර්ධ වෘත්තයක් තියෙනවා හරි දැන් මම මේකට යන්න කලින් මම මේක කියන්න මේ කොටස ගැන මේ ප්‍රශ්න පොඩ්ඩක් අපි පස්සට දාමු දැන් අපි මෙහෙම ගමුකෝ දැන් මෙහෙම වෘත්තයක් අර්ධ වෘත්තයක් තියෙනවා දැන් මේ වෘත්තයක අර්ධ වෘත්තයක් හරි මේකේ දැන් අපිට අරය දීලා තියෙනවා 21යි කියලා 21ක් කියලා අපිට අරය ඒ කියන්නේ අරය නෙමෙයි විශ්කම්භය දීලා තියෙනවා 21ක් කියලා. මොකද්ද මේ අර්ධ වෘත්තයක් කියන්නේ? අර්ධ වෘත්තයක් කියන්නේ මේ ලොකු වෘත්තකේ භාගයක්. එතකොට ලොකු වෘත්තකේ භාගයක් අපි කියනවා අර්ධ වෘත්තයක් කියලා. දැන් මෙහෙම අර්ධ වෘත්තයක් තමයි මෙතන මම ඇඳලා තියෙන්නේ. දැන් මෙතන යට තියෙන මේ විශ්කම්භය යට මේ සරල රේඛාවේ දිග 21යි සෙන්ටිමීටර් කියලා අපිට දීලා තියෙනවා මේ ගාන. දැන් මේකේ පරිමිතිය හොයන්න ඕනේ. කොහොමද අපි මේකේ පරිමිතිය හොයන්නේ? මම මේක නිකන් උදාහරණයක් විදිහට ගත්තේ. කොහොමද මම මේකේ පරිමිතිය හොයන්නේ? හරි. මේක පරිමිතිය හොයද්දී අපි පාවිච්චි කරනවා C සමානයි. දැන් මේක සුළු කරගද්දී මෙතන අපිට විශ්කම්භය දීලා තියෙනවා. එතකොට අපි දාන්නේ phi d කියලා. එතකොට දැන් මෙතන තියෙන්නේ දැන් අපි මෙහෙම නිකන් phi d කියලා දැම්මොත් අපි හොයන වෘත්තයකම පරිධිය. ඒ මෙතන තියෙන වෘත්තකේ භාගයක්නේ.
එතකොට අපි මේක අනිවාර්යෙන් දාන්න ඕනේ දෙකෙන් එක කියලා. මොකද මේ සම්පූර්ණ මේ දෙකෙන් එක නැතුව දැම්මොත් අපි මොකද වෙන්නේ 5D කියලා අපි මේ සම්පූර්ණ වෘත්තයක පරිමිතිය හොයනවා. ඒ අපෙන් අහන්නේ අර්ධ වෘත්තයක පරිමිතිය. කියන්නේ මේ වෘත්තේ භාගයක පරිමිතිය තමයි අපෙන් අහන්නේ. ඒක දාද්දී අපි අනිවාර්යයෙන් මෙතන දෙකෙන් එක දාන්න අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි බලමු මේක ආයිත් සුළු ගන්න පටන් ගමු. දැන් මේක තියෙන්නේ ආදේශ කරගන්න. C සමානයි 5 වලට අපි ආදේශ කරන්නේ මොකද්ද? 22 22 කියන එක. ඊට පස්සේ මේක ගුණ කරනවා D විදිහට අපිට දීලා තියෙනවා විස්තම්භය 21ක් කියලා. 21 ගුණ කිරීම මේ දෙකෙන් එකනේ තියෙන්නේ. ඒකත් අපි හැමම ලියා ගන්නවා. දැන් බලන්නකො 7ට 7 ඒවා එකයි. ඊට පස්සේ 21ට 7 ඒවා 3ක් තියෙනවා. දැන් බලන්න අපිට මේක සුළු කරගන්න හරිම ලේසි. C සමානයි අපි මේක සුළු කරගමු. C සමානයි 22 වරක් 3 66ක් කියලා එනවා. 66 ගුණ කිරීම දෙකෙන් එක කියලා අපිට එනවා. දැන් මේක කොහොමද අපි සුළු කරගන්නේ? 2ට 66ට 2 කීයද? අපිට දෙනවා 33ක්. එතකොට අපිට එන්න ඕන උත්තරය තමයි 33 ගුණ කිරීම 33ම තමයි. දැන් බලන්න ඔයගලට ආපු උත්තරේ හරිද කියලා. මම මේ උදාහරණයකට තමයි මේ ගාන හැදුවේ. දැන් බලන්න අපිට ආපු උත්තරේ හරි. 33 තමයි අපිට එන්න ඕනේ. හරි. දැන් එතකොට මේව තිබ්බට හරියන්නේ නැහැ. මොකද දැන් අපි මේ මෙතනින් හොයාගත්තේ මේ වෘත්තයක මෙන්න මේ කොටස විතරයි. කියන්නේ මේ වෘත්තේ මෙන්න මේ වටේ තියෙන කොටස විතරයි. ඒත් මෙන්න මෙතන තියෙන කොටසට අපි ඒක එකතු කරනවා තමයි මේ වෘත්තය, ඒ කියන්නේ අර්ධ වෘත්තේ සම්පූර්ණ පරිමිතිය හොයාගන්න පුළුවන්. දැන් අපිට හරිම ලේසි මේකේ පරිමිතිය හොයාගන්න. මම මෙහෙම ලියනවා පැත්තකින් මේක වෙනම මට යට ඉඳ නැති නිසා මම මෙතන ලියනවා පරිමිතිය සමානයි අර්ධ වෘත්තයකදී විතරයි මෙහෙම එකතු කරන්නේ. අපි දැන් මේ වටේ දිග හොයාගත්ත කීයද? මේ උඩ කොටස කීයද? 33ක් කියලා. 33 එකතු කිරීම දැන් යටින් තියෙන ගානත් අපි එකතු කරගන්න ඕනේ 21. ඒ කියන්නේ මේ යට තියෙන එක මේ සරල රේඛාවේ ගාන එකතු කරගන්න ඕනේ 21යි. එතකොට මේ දෙකම එකතු කරාම අපිට අපේ උත්තරේ ගන්න පුළුවන්. කීයද? 54 තමයි අපේ උත්තරේ. ඒකකය සෙන්ටිමීටර්. හරි. ඔන්න ඔය විදිහට අපිට මේක සරල විදිහට මේ වගේ ගණන් හදන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට ගණන් දෙකක් නෙමෙයි හතරක් හදනවා. මේ අර්ධ වෘත්ත සම්බන්ධව අපි එන ඒ ගණන් හතරක් හදලාම ඉමු. හොඳයි. අපි යමු අපේ පළවෙනි ගාන හදන්න දෙවෙනි කොටසේ. හරි. පළවෙනි ගාන අපිට දීලා තියෙන්නේ R සමානයි 14 සෙන්ටිමීටර වන වෘත්තයක අර්ධ වෘත්තයක පරිමිතිය හොයන්න කියලා. දැන් R කියන්නේ අරේනේ. අරේ දීලා තිබ්බොත් අපි කොහොමද යොදාගන්නේ? C සමානයි 2 5 R කියන මේ විදිහට ලියලා අපි මේක ගුණ කරන්න ඕනේ දෙකෙන් එකෙන්. මොකද අපි හොයන්න ඕනේ අර්ධ වෘත්තයක පරිමිතිය නිසා. හරි. ඊට පස්සේ අපි යොදා ගන්නවා C සමානයි දෙක අපි එහෙම ලියාගෙන ගුණ කිරීම 5 වලට අපි ආදේශ කරනවා 7 22 ගුණ කිරීම R වලට අපි යොදා ගන්න කියනවා 14 කියලා 14 ඊට පස්සේ ඒක ගුණ කිරීම දෙකේ 1. දැන් මේක සුළු කරගන්න හරිම ලේසි 4 7 2යි 14 7 2යි. ඊට පස්සේ මේ දෙකට මේ දෙක කැපිලා යනවා දෙවරක් 22 44යි 44 වරක් 1 44යි. දැන් අපි මේකට ඒකකයේ දා ගන්න ඕනේ සෙන්ටිමීටර් කියලා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ. දැන් මෙහෙම හොයාගත්තට අපිට මේක නෙමෙයි උත්තරේ. දැන් මේක ඇවිල්ලා අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තය අපි දැන් හොයාගත්තේ මෙන්න මේ වටේ දිග විතරයි. ඒ කියන්නේ මේ වටේ තියෙන මේ වක්‍ර කොටසේ විශාල මේ පරිමිතිය තමයි අපි හොයාගත්තේ. කීයද? 44යි කියලා. ඒත් මේ යට කොටස අපි හොයාගත්තේ නැහැ. ඒත් ඒක අපිට දීලා තියෙනවා. මොකද්ද? අරය සමානයි 14යි කියලා. අරය කියන්නේ මොකද්ද? දැන් මේ සම්පූර්ණ වෘත්තයක මැද කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ කොටසට අපි කියනවා අරය කියලා. දැන් මෙහෙම අර්ධ වෘත්තයක කොහොමද අරය ස්මාර්ට් කරන්නේ? දැන් මේ වගේ අර්ධ වෘත්තයක මෙහෙම කේන්ද්‍රය තියෙනවා නම් මෙන්න මේ ටික තමයි අරය කියන්නේ. කියන්නේ මෙන්න මේ කොටස. ඒ කොටස අපි කියලා දීලා තියෙන්නේ 14යි කියලා. එතකොට දැන් මේ කොටස සමාන වෙන්න ඕනේ මේ කොටසට. එතකොට මේ කොටස 14ම තමයි. දැන් අපිට මෙතන ගාන එකතු කරාම අපිට මෙතන විස්තම්භය එනවා. කීයද? 28ක් කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ 44ට මේ 28 එකතු කරන්න. එතකොට අපිට මේ වෘත්තයේ මේ අර්ධ වෘත්තයේම පරිමිතිය හොයාගන්න පුළුවන්.
එතකොට බලන්නකෝ 28යි 44යි අපිට එනවා උත්තරේ 8යි 4යි 12යි එකක් ඉතුරුයි. ඊට පස්සේ 4යි 2යි 6යි 1යි 72 කියලා අපිට උත්තරේ එනවා. හරි. දැන් මේක ඒකකේ දාන්න ඕනේ සෙන්ටිමීටර කියලා. හරි. ඔන්න දැන් අපි ඒ ගාන හැදුවා. දැන් අපි යමු ඒකම ඊළඟ ගානට. ඊළඟ ගාන අපිට දීලා තියෙන්නේ විශ්කම්භයක් දීලා අපිට ඒකේ අපේ අර්ධ වෘත්තයේ විශාලත්වය හොයන්න. D සමානයි 7 සෙන්ටිමීටර වන අර්ධ වෘත්තයක පරිමිතිය හොයන්න කියලා. ඒක කොහොමද හොයන්නේ? C සමානයි 5D කියන එක තමයි මෙතන අපි විශ්කම්භය සුවද්ද යොදා ගන්න සූත්‍රය ගුණ කිරීම 2කින් 1. ඊට පස්සේ මේක දැන් අපි ආදේශ කරගමු 5 වලට අපි ආදේශ කරන්නේ 7 22 ගුණ කිරීම D වලට අපි ආදේශ කරනවා සෙන්ටිමීටර 7 ඊට පස්සේ ඒක ගුණ කරනවා 2කින් 1 2කින් 1 හරි ඊට පස්සේ මේ 7ට මේ 7 කැපිලා යනවා ඊට පස්සේ බලන්න මේ 22ට මෙතන 2ට 2 එකයි මේ 22 මෙතන තිබ්බනේ මේ 22ට 2 ඒවා කීයද 11යි ඊට පස්සේ 11 වරක් 1 අපිට එනවා 11යි කියලා දැන් මෙහෙම දීපට මදි අපි දැන් මේ වෘත්තයේ ඒ කියන්නේ මේ අර්ධ වෘත්තයේ සම්පූර්ණ පරිමිතිය හොයන්න ඕනේ. අපි මේ හොයාගත්තේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ උඩින් තියෙන කොටසේ පරිමිතිය විතරයි. කීයද 11යි සෙන්ටිමීටර. එතකොට අපි හොයාගන්න ඕනේ මෙන්න මේ යට තියෙන කොටස. යට තියෙන කොටස අපිට කීයද? අපිට දීලා තියෙනවා විශ්කම්භයම සෙන්ටිමීටර 7යි කියලා. දැන් අපිට මේකයි එකතු කරාම අපිට ගන්න පුළුවන් පරිමිතිය සමානයි 11 එකතු කිරීම මේ 7. එතකොට අපිට මේ වෘත්තයේ පරිමිතිය හොයා ගන්න පුළුවන්. එතකොට කීයද? 7යි 11යි 18 තමයි අපේ උත්තරේ වෙන්න ඕනේ. මේ වෘත්තයේ පරිමිතිය 18යි සෙන්ටිමීටර. හරි. දැන් බලන්න ඔයාලට ආපු උත්තරේ හරිද කියලා. දැන් අපි යමු අපේ ඊළඟ ගානට. හරි මම මේක මතක ගන්න. ඊළඟට අපිට තියෙන පින්තූරයක් දීලා අපෙන් අහනවා මේ පින්තූරේ පරිමිතිය හොයන්න කියලා. මෙන්න මේ විදිහට අපිට පළවෙනි ප්‍රශ්න දීලා තියෙනවා. මේ වගේ සමචතුරාශ්‍රයක් දීලා තියෙනවා. මම මේක ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ පුළුවන් වුණොත් දාන්න. මොකද මේක මාගේ පැහැදිලි නැති නිසා. මේකේ පැති හතරම සමානයි. ඒ වගේ මේ රූපේ මෙන්න මෙතනින් තව වක්‍ර කොටසක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මේ රූපේ පරිමිතිය, ඒ කියන්නේ මේ රූපේ වටේ දිග හොයන්න කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ එක පැත්තක දිග අපිට දීලා තියෙනවා 14 සෙන්ටිමීටර කියලා. දැන් අපිට පුළුවන් මේක සුළු කරගන්න. මෙතන දැන් තියෙන සමචතුරාශ්‍රයක්. එතකොට මෙතන 14 නම් මෙතනත් 14යි. මෙතන 14 නම් මෙතනත් 14යි. එතකොට එතන 14 නම් මෙතන 14. දැන් අපිට පුළුවන් මේ ටික සුළු කරගන්න. හරි. දැන් එතකොට මෙතන අපි දන්නවා මෙතන අර්ධ වෘත්තයක් තමයි තියෙන්නේ. අර්ධ වෘත්තයක මෙතන අපිට දීලා තියෙන්නේ විශ්කම්භයම 14යි කියලා. එතකොට අපිට ලේසි මේක සුළු කරගන්න අපි දන්නවා විශ්කම්භය දීලා තියෙද්දි C සමානයි 5D කියලා අපි ආදේශ කරලා ගුණ කරනවා දෙකෙන් අර්ධ වෘත්තයක් නිසා. දැන් මේක අපි අග්ගාලා ආදේශ කරගමු 7 22 ගුණ කිරීම D වලට අපි ආදේශ කරන්නේ 14. ඊට පස්සේ මේක ගුණ කරනවා දෙකෙන් එකේ. දැන් අපි බලමු 4 7 ඒවා එකයි 14 7 ඒවා දෙකක් තියෙනවා. එතකොට මේ දෙකට මේ දෙක ඇතුලේ යනවා 22ක් එක අපිට එන උත්තරය 22ම කියලා. ඔව්. හරි. ඊට පස්සේ මේක අපි ඒකකයේ දාන්න ඕනේ සෙන්ටිමීටර කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ කොටස, ඒ කියන්නේ මේ වක්‍ර කොටසේ 22යි සෙන්ටිමීටර කියලා. දැන් අපිට මේ වෘත්තයේ ඒ කියන්නේ මේ රූපේ පරිමිතිය හොයන්න පුළුවන්. මම මේ පැත්තේ ලියන්න. පරිමිතිය අපි හොයාගත්තා මේකන 14. ඒ කියන්නේ මෙන්න මේ කොටස 14යි එකතු කිරීම මම මේ යට ලියා ගන්නම්කෝ. 14යි එකතු කිරීම මෙතන තියෙන මේ කොටස 14යි එකතු කිරීම මේ උඩ කොටස 14යි ඒ වගේම මෙන්න මේ අපි වක්‍ර කොටස හොයාගත්තා කීයද 22යි. දැන් අපි මෙහෙම දුන්නොත් මේ ඕගොල්ලෝ සමහරු කරන වැඩ තමයි මෙන්න මේ වටේ හොයලා මේ මැද තියෙන 14ත් එකතු කරනවා. මොකද මේ පැති හතරම සමානයි කියලා. ඒත් එහෙම නෙමෙයි. මේ රූපේ පරිමිතිය ගත්තොත් මේකේ අපි වටේ දිග විතරයි ගන්නෙ. ඇතුලේ තියෙන ඒවා අපි සම්බන්ධ කරගන්නේ නැහැ. එතන ඒක නිසා තමයි මම මේ 14 මේ පැත්තේ තුනේ සහ මෙන්න මේ වක්‍ර කොටසේ එකතුව ගන්නෙ.
එතකොට අපිට එනවා මෙහෙම එකපාරට එකතු කරන්න අමාරු නම් ගොඩක් දෙනෙක්ට මෙන්න මේ විදිහට අපිට සරල විදිහට දෙක එකතු කරගන්න පුළුවන්. 14 අපිට එනවා 28ක් කියලා. ඒක එකතු කරනවා 14යි 22යි අපි එකට එකතු කරමුකෝ. 4යි 2යි 6යි ඊට පස්සේ 1යි 2යි 36ට 28ක් එකතු කරන්න තියෙන්නේ. අපිට හරිම ලේසි. 8යි 6යි එනවා අපිට 14ක් කියලා. ඊට පස්සේ එකක් ඉතුරු වෙන්නේ 2යි 3යි 5යි 1යි 64 කියලා අපිට උත්තරේ එනවා. හරි. දැන් බලන්න ඔයගලට ආපු උත්තරේ හරිද කියලා. හරි. බලන්න මේකට ඒකකේ දාන්න ඕනේ අපි සෙන්ටිමීටර් කියලා. හරි. ඔන්න ඔය විදිහට අපේ ඊළඟ ගානක් අපි හදලා ඉවරයි. දැන් මේ වගේ අපි තව ගානක් හදලා බලමු. රූපයක් දීලා අපිට විශාලත්වය හොයන්න කිව්වොත් කොහොමද හොයන්නේ කියලා අපි තව ගානක් හදලම බලමු. හරි. ඊළඟ ප්‍රශ්න අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ රූපයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මෙහිම අයිස්ක්‍රීම් එකක් වගේ රූපයක් අපිට දීලා තියෙනවා. මේකේ මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා. මෙතන 5 සෙන්ටිමීටර්. ඒ වගේ මෙන්න මෙතන කොටස අපිට දීලා තියෙනවා 7 සෙන්ටිමීටර් කියලා. 7 සෙන්ටිමීටර් කියන්නේ මේ අර්ධ වෘත්තයේ මේ විස්තම්භය අපි 7 සෙන්ටිමීටර් කියලා දානවා. දැන් අපිට තියෙන මේ රූපේ පරිමිතිය සොයන්න. දැන් බලමුකෝ. එතකොට මෙතන දැන් අපි විස්තම්භය දීලා තියෙන නිසා c සමානයි 5d කියලා අපි හොයා ගන්නවා. ඒක ගුණ කරනවා 2 1. ඊට පස්සේ මේක අපි ආදේශ කරන කොටක් ගාලා 7 22 ගුණ කරනවා d කියලා අපිට ආදේශ කරන්න තියෙන්නේ 7 ගුණ කිරීම 2 1. ඊට පස්සේ මේ 4 මේ 7 කැපිලා යනවා 22ට 7 11යි 11ක් 1 අපිට එනවා 11යි කියලා. දැන් අපි මෙන්න මෙතන මේ කොටසේ පරිමිතිය හොයාගත්තා 11යි. එතකොට අපි දන්නවා මේ කොටස 5යි නම් මේ කොටසත් 5යි මොකද සමාන නිසා. එතකොට අපි මේක පරිමිතිය මම මෙහෙම වෙනම ලියා ගන්නම්. පරිමිතිය සමානයි අපි හොයාගත්ත 11 ධන 5 ධන මේ පැත්තේ තියෙන 5. දැන් එතකොට මම මේ මැද කොටස එකතු කරන්න යන්නේ නැහැ. මොකද මේකේ වටේ දිග තියෙන්නේ මෙන්න මේ වටේ නිසා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන නිසා අපි මේක හොයාගත්තා. හරි. ඊට පස්සේ 11යි 5යි අපිට එනවා 16යි 5යි 21ක් කියලා අපිට උත්තරේ එනවා. අපි ඒකේ දාන්න ඕනේ සෙන්ටිමීටර් කියලා. හරි. අපි යමු ඊළඟ ගාන. මේ වාගේ රූප ගාන හදලා ඉවර කරා. දැන් අපි මේ වගේ ගානක් ආවොත් අපිට ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට යන්නේ වගන්ති ගණන් වලට. වගන්ති ගණන් හදද්දී මෙන්න මේ විදිහට මම ඔයාලට එක ගානක් කියන්නම්. හරි. අපි පළවෙනි ගාන මම තෝරගත්තා. මම ඒකෙන් ගණන් දෙකක් හදන්නම්. වෘත්තාකාර බිම් කොටසක පරිධිය 440ක් කියලා දීලා දෙනවා. කියන්නේ දැන් මෙහෙම වෘත්තාකාර බිම් කොටසක් තියනවලු. මේකේ වටේ දිග එහෙම නැත්නම් පරිධිය අපිට දීලා තියෙනවා 440ක් කියලා. 440ක් කියලා කියද්දී පරිධිය තමයි 440. කියන්නේ c සමානයි 440 තමයි අපිට දීලා තියෙන හින්ට් එක. හරි. දැන් අපි අහන්නේ අරය සොයන්නේ. කියන්නේ මේකේ අරය සොයන්නේ කියලා. දැන් අපි කොහොමද මේකේ අරය සොයන්නේ? දැන් එතකොට අපි දන්නවා c වෙනුවට අපිට ආදේශ කරන්න තියෙන්නේ මේ විදිහටනේ. අරය සොයන්න කියන්නේ එතකොට අපි අග්ගා ලියාගමු c සමානයි 2 5 r කියලා අපිට දීලා තියෙනවා. එතකොට c වලට අපිට ආදේශ කරන්න කියන්නේ 440. ඊට පස්සේ සමානයි 2 ගුණ කිරීම 5 වලට අපිට ආදේශ කරන්න තියෙන්නේ 7 22 ගුණ කිරීම r තමයි අපිට හොයන්න ඕනේ. ඊට පස්සේ මේ ගාන හදද්දී 440 හේමම තියලා සමානයි 2 ගුණ කිරීම 22 යට 4 තියෙන්නේ. ඒක 7 නැති කරගන්න ඕනේ අපි මුලින්ම. ඒක ගුණ කරනවා 7. අපි මේක වීජ්‍ය ප්‍රකාශන වලදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේක ගුණ කරනවා සමීකරණ වලදී 7. දෙපැත්තම 7 ගුණ කරගත්තාම මේ 4 මේ 7 කැපිලා යනවා. ඊට පස්සේ 440ට 7 වරක් බලමු. 7 වරක් 0 0 7 වරක් 4 8යි. ඊට පස්සේ මෙතන ඉතුරු 2යි 7 වරක් 4 8යි 2යි. 7 වරක් 0 0 7 වරක් 4 28යි 28න් 8 දැම්ම දෙකක් ඉතුරුයි. 7 වරක් 8 28යි 28යි 2යි 30ක් කියලා අපිට උත්තරේ එනවා. හරි. ඊට පස්සේ මේ 4 අපි හපලාගෙන තියෙන්නේ. එතකොට 2 ගුණ කිරීම 22 ගුණ කිරීම r කියලා අපිට එනවා. එතකොට දැන් මම මේක සුළු කරගනිද්දී මේ r
මෙතන මම සුළු කරගන්න මේ දෙක නෙමෙයි. මුලින්ම මම මෙතන 22 ගුණ කිරීම R මෙතන සුළු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක බෙදනවා 22. ඒතර මේ පැත්තත් අනිවාර්යයෙන් 22 න් බෙදන්න ඕනේ. එතකොට 22ට 22 කැපිලා යනවා. මේ පැත්ත කොහොමද සුළු කරගන්නේ? මම ඒකට ලේසි ක්‍රමයක් කලින් වීඩියෝ එකේදී කිව්වා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට දීලා තියෙන මම මේක පොඩ්ඩක් මෙහෙ ලියා ගන්න 30යි 3880 බෙදන්නලු 22. දැන් මේක කොහොමද සුළු කරගන්නේ? සුළු කරගන්නේ අපි බලනවා 22කට මෙතන තියෙන්නේ 30ට 22 ඒවා කීයක් තියෙනවද? 1යි. 30ට 22 ඒවා 1යි තියෙන්නේ. එතකොට ඒක කපලා එකක් දාන්න. දැන් එතකොට 30න් 22ක් ගියාම කීයද? ඉතුරු 8යිනේ. දැන් 30න් 22ක් ගියාම 8යි. ඒ යට මම මොකද කරන්නේ? 80 මෙතන 3080 නේ. ඒ යට මම මෙතනින් ලියා ගන්නවා. දැන් මෙතන ඒ කියන්නේ මේ 30ට 22 ඒවා බලනවා. එතකොට එකක් තිබ්බා. එතකොට 30න් 22ක් අඩු කරනවා. එතකොට කීයද? ඉතුරු 8ක් එනවා. එතකොට 8 මේ පැත්තට දා ගන්නවා. එතකොට 88ක් එනවා. දැන් අපි බලමු 88ට 22 ඒවා කීයද? 22යි 44යි 88 එනවා. එතකොට 22 ඒවා 4ක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඉතුරු බිඳුවයි බිඳුව අපි එහෙමම ලියා ගන්න. එතකොට අපිට එනවා 140ක් කියලා උත්තරේ. හරි. දැන් එතකොට අපිට බලන්න 140 සමානයි ඊට පස්සේ මෙතන අපි ලියා ගන්න මේ 22ට 22 කැපුණානේ. දෙක ගුණ කිරීම R කියලා තමයි අපි ලියන්නේ. එතකොට අපි මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. හරි. කොහොමද මේක දෙපැත්තම දෙකෙන් බෙදුවහම ඉන්නේ? මම මේක කොට මෙහෙ ලියාගෙන අපිට පල්ලෙහා ඉඳ නැති නිසා අපි බලනවා දෙකට දෙක කැපිලා යනවා. එතකොට R ඉතුරු වෙනවා. R ඉතුරු වෙනවා මේ පැත්තේ. එතකොට මේ පැත්තේ 14ට දෙකේවා 7ක් තියෙනවා. හරිද? 7ට 2 14යි. 14යි ඉතුරු බිඳුවයි 70යි. එතකොට R සමාන 70යි. අපි R වමට දාලා 70 කියලා ලියනවා. එහෙම තමයි අපි සාමාන්‍ය ලියන්නේ. එතකොට මේකේ ඒකකේ දාන්න මීටර කියලා බලන්න ඔයගලට ආපු උත්තරේ 70ද කියලා. හරි. ඊළඟ ගානට අපි යමු. ඊළඟ ගාන අපි මෙතනින් යොදා ගන්න අන්තිම ගාන වෙන්න පුළුවන්. මේ ගාන සහ තව අපිට මේ වීඩියෝ එකේ කතා කරන්න තව එක ගානක් තියෙනවා. හරි. මේ ගාන අපි සාකච්ඡා කළේම අපි ඊළඟ ගාන ඒක අපෙන් අහන්නේ මෙන්න මෙහෙම. ඒකේ රූපේ මම ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ. ඔයගොල්ලන්ගේ දැන් ඊයි ස්ක්‍රීන් එකේ මම දැම්මොත් මේ රූපේ දැක්වෙන ශ්‍රීකෝණාංශක කොටස සහ අර්ධ වෘත්තාකාර කොටස් දෙකකින් යුතු පිටඩියක දල රූපයක් තමයි ඔතන තියෙන්නේ. ඒකේ පළවෙනි ගාන අපි කරනවා මේ රූපේ පාරමිතිය සොයන්න කියලා. මම මෙතන කටුවට ඇඳ ගන්නම්. ඒක අපිට මෙන්න එහෙම කටුවට මම ඇඳගත්තොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේව ශ්‍රීකෝණාංශක තියෙනවා දෙපැත්තේ අර්ධ වෘත්ත දෙකක් දාලා තියෙනවා. ඒකේ ඊට පස්සේ මෙන්න මේ යට දිග අපිට දාලා තියෙනවා 110ක් කියලා. එතකොට මෙන්න මේ කොටස, ඒ කියන්නේ මේ අර්ධ වෘත්තක මෙන්න මේ කොටස අපිට දීලා තියෙනවා 70ක් කියලා. මේ ඔක්කොම මීටර. හරිද? දැන් අපිට මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා මේ අර්ධ වෘත්තේ 70 තියෙනවා. අපිට ඒක හොයාගන්න පුළුවන්. දැන් මේ අර්ධ වෘත්ත මෙතන දෙකක් තියෙනවානේ. දැන් මේ අර්ධ වෘත්තයයි මෙන්න මේ අර්ධ වෘත්තයට මේ අර්ධ වෘත්ත මම මෙහෙම දෙන්න ලස්සනට දැන් මෙහෙම අර්ධ වෘත්තයක් තියෙනවා. මේ අර්ධ වෘත්ත කියලා හිතන්නකො මේ A සහ B කියලා මේ අර්ධ වෘත්ත දෙක අපි නම් කරගමු. දැන් A අර්ධ වෘත්ත මම මෙහෙම තියනවා. එතකොට මේ B අර්ධ වෘත්ත මෙතෙන්ට ගෙනාවොත් මේකේ වෘත්තයක් හැදෙනවානේ. එතකොට අපි දන්නවා අපි මෙහෙම දෙක එකතු කරොත් වෘත්තයක් තමයි හැදෙන්නේ. දැන් මේ වෘත්තයේ විස්තම්භය අපිට දීලා තියෙනවා 70ක් කියලා. දැන් අපිට මේක සුළු කරගන්න පුළුවන්. මේ දෙකම එකතු කරලා වෘත්තයක් හදලා ඒ වෘත්තේ පරිධිය අපි හොයාගත්තොත් අපිට මේ ගාන හදන්න ලේසි වෙනවා. කොහොමද? දැන් අපි හොයාගන්නේ මේ වෘත්තයක් අපි අර්ධ වෘත්ත දෙකක් එකතු කරලා වෘත්තයක් හදලා ඒකේ විස්තම්භය දීලා තියෙන නිසා අපි ඒක දැන් සුළු කරන්න තමයි යන්නේ. C සමානයි මෙතන විස්තම්භය අපිට දීලා තියෙන්නේ. එතකොට 5D අපි බෙදීම් මුකුත් දාන්නේ මෙහෙමම තියලා දෙකෙන් බෙදන්නේ නැහැ. මොකද මේක අර්ධ වෘත්තයක් නෙමෙයි. දැන් සම්පූර්ණ වෘත්තයක්. සමානයි 5 වලට අපි ආදේශ කරනවා 22 7න් 22 කියන එක ගුණ කරනවා. D වලට අපිට ආදේශ කරන්න තියෙනවා 70ක්. 4 7 1යි 70ට 10යි. ඊට පස්සේ 10 වරක් 22 එනවා අපිට
22 වරක් 10 220ක් කියලා. දැන් අපිට මේකේ පරිමිතිය හොයන්න තියෙන්නේ. මම මෙහෙම වෙනම ලියන්නම්. පරිමිතිය. මේ රූපේම පරිමිතිය අපෙන් අහන්නේ. පරිමිතිය සමානයි. මෙන්න මේ විදිහට අපි ලියන්න ඕනේ. දැන් අපි මේ දෙකේම හොයාගත්තා 220යි. මම මේ අඩි ලියා ගන්නම්. ඊට පස්සේ මෙතන 110යි. ඊට පස්සේ මෙතන 110 මේ උඩ කෝණේ මේක සෘජු කෝණ අංශක නිසා 110ක් වෙන්න ඕනේ. එතකොට ඒකත් 110යි. දැන් මේක සුළු කරගනිද්දී 220 එකතු කිරීම 110 220යි. අපිට එනවා 220 440ක් කියලා අපේ උත්තරේ. ඒකකේ දාන්න ඕනේ මීටර් කියලා. හරි. ඔන්න දැන් අපි ඒ ගාන හැදුවා. ඒකේ පළවෙනි ගාන. පළවෙනි ගානට අපිට ආපු උත්තරේ 440යි මීටර්. බලන්න ඔයාලට ආපු උත්තරේ ඒකද කියලා හරිනම් ලොකු හරියක් දාගන්න. හරි. අපි යමු අපේ දෙවෙනි ගාන ඒකේ දෙවෙනි කොටස හදන්න. හරි. ඒ ගානෙම දෙවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටස අහනවා මේ පිට්ටනිය. දැන් මේ මීටර් 440ක් දිග පිට්ටනියේ වටා. ඒ කියන්නේ පරිමිතිය සොයන්න කියලා තමයි අපිට මෙතනින් කියන්නේ. ඒ කියන්නේ මේකේ දැන් මම මේක කියන්නම්. මේ පිට්ටනිය වටේ එක මිනිස්සේ මෙන්න මේ මෙච්චර දුරක් දිවගෙන යනවා. ඒ කියන්නේ දැන් මේ අපි හොයාගත්ත මීටර් 440ක් දුර පිට්ටනිය වටේ එක මිනිස්සේ මෙන්න මෙච්චර දුර දුවගෙන යනවලු. හරිද? මේ වගේ කියන්නේ මේ 440 ඒවා මෙච්චර දුර දුවගෙන යනවා. ඊට පස්සේ මේක මෙයා මේ දුවන දුර කිලෝමීටරයකට වඩා වැඩි කියලා අපිට පෙන්වන්න කියනවා. මම මේක කිව්වට ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මම මෙහෙම කියන්නම්. 440. ඒ කියන්නේ මේ 440 වගේ ඒවා දෙකෙන් එකක් මේ මිනිස්සු දුවනවලු. ඒ කියන්නේ ඒ වගේ වට දෙකකුත් ඒ වගේ භාගිකුත් දුවනවා. ඒ කියන්නේ 440 ගුණ ගැනීම දෙකෙන් 1. හරි. දැන් එතකොට මොකද කරන්නේ? මේකත් අපි අර කලින් ගානක් මට මතක විදිහට හැදුවා. විස්කම්භය මේ කියන්නේ මේක විෂම භාගයක් කරගන්න ඕනේ. මේක විෂම භාගයක් කරගන්න කොහොමද? දෙවරක් 22 දෙවරක් 2 4යි 4යි 1යි 5ක් කියලා එනවා. 5 යට 2 කියලා අපිට මෙතනින් එනවා. දැන් අපි ඒක ලියා ගන්නවා 440 ගුණ කිරීම 5 2න් 5. හරි. දැන් අපිට මේක සුළු කරගන්න පුළුවන්. දෙකට මෙතන 440ට දෙකේව කීයද? අපිට එනවා 220. හරිද? 220 ඒවා දෙකක් 440. ඊට පස්සේ 220 ගුණ කිරීම 5. කීයද? 5.0.0යි. 5.2 දෙවරක් 5 10යි. එකක් ඉතුරුයි. 5.2 10යි 10යි 1යි 11යි. කිලෝමීටර. දැන් මේ මීටර වලින් තියෙන්නේ. මේක අපි කිලෝමීටර වලට හරවගමු. කිලෝමීටර වලට හරවගනිද්දී කියන්නේ කිලෝමීටර මම මෙහෙම යටි ලියන්නම්. මෙතන ලියන්නම්. උත්තරේ තමයි කිලෝමීටර 1යි මම මෙහෙම ලියන්නම් දශම දාලා. හරි. 1.1 කිලෝමීටර. හරිනේ. දැන් මේක 1000න් බෙදුවොත් හරි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඊට පස්සේ 10ට 1.1. හරිනේ. දැන් එතකොට තමයි මේක තමයි අපේ උත්තරේ. කියන්නේ කිලෝමීටර 1යි මීටර් 100. ඔක තමයි අපේ උත්තරේ. එතකොට අපිට ඔප්පු කරන්න පුළුවන් මේක මෙයා කිලෝමීටරයකට වඩා දුවලා තියෙනවා. කිලෝමීටරයකට වඩා මීටර් 100ක් මෙයා වැඩියෙන් දුවලා තියෙනවා. ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් අපේ ඊළඟ කොටසට. ඒක අපිට තියෙන්නේ මිශ්‍ර අභ්‍යාසය. ඔයගොල්ලන්ගේ 112 පිටුවේ බලා ගන්න ඔයගොල්ලන්ට තියෙන පොතක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ඒකේ පළවෙනි කොටස මම පළවෙනි ගාන හදන්න. ඊටු ටික ඕගොල්ලෝ ගෙදර ඉඳන් හදන්න. ඒක අපිට පළවෙනි රූපය අපිට දීලා තියෙන්නේ. මෙන්න මේ වගේ අර කලින් වගේම රූපයක්. ඒ තමයි මෙහෙම දීලා දෙපැත්තේ අර්ධ වෘත්ත දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා මේ එක පැත්ත 10.5යි මීටර. ඊට පස්සේ මේ යට දිග අපිට දීලා තියෙනවා 40යි කියලා. 40යි. හරි. දැන් මම මේක ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ මම පුළුවන් වුණොත් දාන්නම්. දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ යයි එනොත් හරි. දැන් ඒතකොට මේ
ගාන පරිමිතිය සොයන්න තමයි තියෙන්නේ. එතකොට අපිට හොයන්න තියෙන්නේ මේ මෙතන තියෙන වෘත්ත දෙක. ඒ වෘත්ත දෙක එකතු කරාම එක වෘත්තයක් හැදෙනවා. එතකොට ඒ වෘත්තේ 10.5 කියලා තමයි ඉන්නේ. එතකොට අපි බලමු මේක සුළු කරගන්න විදිය. එතකොට අපි යොදාගන්නේ C සමානයි 5D කියන සූත්‍රය තමයි වෘත්ත එක අපි හොයන්නේ. ඊට පස්සේ C සමානයි 22 යට 7 ගුණ කිරීම. ඒ කියන්නේ 7 22 ගුණ කිරීම 10.5 මට මතක විදිහට මේක කලින් ආවා මම මේ වීඩියෝ එකේ මුල් ගණන් වලදී. එතකොට අපි මොකද කරේ 10ට 3.5 ඒවා බැලුවා 3.5 ඒවා දෙකක් තිබ්බා. ඊට පස්සේ 10.5ට 3.5 ඒවා තුනක් තිබ්බා මට මතක ඔව් තුනක් තිබ්බා. ඊට පස්සේ අපි එහෙම සුළු කරගන්න. ඒක මේ සමහර විදිහට මෙහෙම 3.5ද හැම එකටම ගන්න කියලා. එහෙම නෑ. අපිට මේකට වෙන ගානක් තිබොත් මේ දෙකටම බෙදෙන සංඛ්‍යාව තමයි ගන්න ඕනේ මේ ගණන් හදද්දී. ඊට පස්සේ අපිට එනවා 22 C සමානයි 22 යට 2 ගුණ කිරීම 3 කියලා. දැන් එතකොට මේක සුළු කරගනිද්දී අපිට කරන්න තියෙන්නේ මේක සාමාන්‍ය විදිහට අපිට සුළු කරගන්න පුළුවන්. එතකොට අපිට එනවා දෙවරක් තුන් වරක් 22 කීයද 64යි 66යි C සමානයි 66 3 මේකට ගුණ කරාම 66 බෙදීම 2 අපිට එනවා C සමානයි කීයද 66 දෙකෙන් බෙදුවම 33 කියලා අපිට උත්තරේ එනවා. හරි. දැන් බලන්නකෝ අපේ උත්තරේ ඇවිල්ලා තියෙනවද කියලා. හරි. එන්න ඔය විදිහට අපිට අපේ ගණන් ටික හදලා ඉවර කරන්න පුළුවන් වුණා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ ගණන් ටික හරිද කියලා මේ වීඩියෝ එක ආයෙත් ඉඳන් බලලා ඒ වගේම ඔයගොල්ලන්ට තව මේකේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න මගේ වීඩියෝ එක හොඳ නම් ඒ වගේම ලයික් එකක් දාන්න අනිවාර්යෙන්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න අනිවාර්යෙන් මම කියපු ටික කරන්න. ඔයගොල්ලන්ට මොනවා හරි අමාරු විෂයක් තියෙනවා නම් ඒ කියන්නේ ගණන් වල අමාරු පාඩමක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉඳපු ඔයාට බොහොම ස්තුතියි. අදට මම ගිහිල්ලා එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.